सार सार गुण धार धार दीति वीर वीर सुचि सारदं रूप रूप ताल आदि आदि तप तेज तेज वार शोभनं तेज तेज वार शोभनं देव देव सुर नाग नाग नार केलि केलि मकुटासनं लोक लोक गुरु राज राज सिरि पाद पाद पनमामहं पाद पाद पनमामहं दीप दीप पाद 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 हित भूत भूत निकराकरं मार मार पार राज राज सुर मोली मोली सन राम रंग मोली मोली सन राम रंग मोघ मोघ तप तेज तेज वार मोली मोली सन राम रंग मोह मोह मद वीत वीत माल धम्म धम्म पनमामहं धम्म धम्म पनमामहं ओघ ओघ माति ज्ञान ज्ञान सुचि नीत नीत विमलपभं धीर धीर धार नात नात सुत सोम सोम सुगतंत्रजं सोम सोम सुगतंत्रजं राज राज निज भाव भाव सन राम राम सुगतो रसं जाति जाति भाव दुख दुख हात संग संग पनमामहं संग संग पनमामहं मधुआ मन्यति बालो याव पापं न पच्यते यदाच पच्यति पापं अत बालो दुःखं निगच्छति पल दिन तुरा पाउमी मेन साल कान्ने मिहिरियावट माई पाऊ करलाने के दिन दतामाकल ए पाऊ पाल देंगे ए
එදිනයි මනුසතා දුක ගැන දැනගන්නේ මිනිසුන් වෙලා අපි පිනකින් ඉපදෙනවා සැනසුම සතුට දුක දුම්නස මැද යනවා හැඟුමට වහල් වී තවෙකෙකු වනසනවා අද මේ කතාවෙන් ඒ ගැන කියවෙනවා සිතින්ගත් ගුණෙන් මහා ලෙවන් සිත් පහන් කළ උතුම් බණ පදයකට සවන් යොමු කරන බැතින්බර පින්වතුනි පෙර බාරණැස් නුවරට දැන් යන්නේ බඹදත් මහරජ රජ කරවන්නේ අගමෙහෙසිය හා සතුටිනි ඉන්නේ ඇය කුළුඳුල් පුතු ලැබුමට යන්නේ දේවිට දස කඩ මස සපිරෙනවා පුන් සඳ වැඩුණා සේසුදිලෙනවා රජගේ සතුටින් පිරීලා යනවා උත්තම පුත්රුවනක් බිහි වෙනවා මුළු රට සැනකෙලි සිරි උතුරන්නේ කුමරු උපන් සතුටයි පැතිරෙන්නේ නැකතට අකුරට රජු ඉඩ දෙන්නේ චුල්ල පදුම යැයි නමක් තියන්නේ යට ගිය දවස බරණැස් නුවර රජකම් කරපු බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ දේවිය බිහි කළ තම ආදරණීය කුළුඳුල් පුතාට පින්වතුනි චුල්ලපදුම කියලා නමක් තැබුවා කුමාරයා සැප සම්පත් මැද්දේ සුවසේ ඊ타මත්ම හොඳින් වැඩෙන්නට පටන් ගත්තා කාලය දුර ඈතට ඉගිලිලා යනවා දස රජ දහමෙන් මහරජු රජ කරවනවා දරුසෙනෙහි කුළුණු ගඟේ සුවඳ ගලනවා පදුම කුමරු හට තව සොයු රන් හිමි වෙනවා සාය දෙනෙක්ම කුමාරවරු දේවි ලබන්නේ පදුම කුමරු හා සතුටිනි ඇති දැඩි වෙන්නේ නැහැ අඩුවක් රන්ඩු දබර සමගි දමින්නේ
සත් දෙනාම කුමාරවරු කෙමෙන් වැඩෙන්නේ පිය රාජු හට හාද බැඳිලෙන් ගතු කාම පෙන්නා පාලනයට නිර තුරු ආත දුන්නා උදැසනම රාජ සභාවට පැමිණෙන්නා දවසක්දා මේ වැනි දේ එහි සිදුවෙන්නා මේ විදිහට බ්‍රහ්මදත්ත රජුගේ ආදරණීය කුමාරවරු පිරිවර සේනා සමග රාජ්‍ය සේවය කරන කාලේ දවසක් උදෑසන මහරජුරුවෝ සිව්මැදුරු කවුළුවෙන් පිටත බලමින් ඉන්නවා රජුරුවන්ට පේනවා තමන්ගේ දරුවන් 7 දෙනා පිරිවර සමග එදා එනවා මගේ හදවත වෙත සෙනෙහසගේනා පොඩි උන් සේදාරු සුරතල් පානා එනමුත් සැකයකි හදවත පේනා දරුවෝ එතිගෙන සිවුරංග සේනා ඇයි මේ තරම් සේනාවක් ගෙන එන්නේ මට නම් මහා සැකයකි අද ඇතිවන්නේ කවදා නමුත් මින් මටමයි වරදින්නේ යනුවෙන් සිතා රජු ඒ ගැන විමසන්නේ මාසතු මහරජකම ආරගන්න පුළුවනි මේ ආය සටනට එන්න ඊට කලින් රාජකම රැක ගන්න ඕනෑ නිසි පිළියම් යොදවන්න ඕනෑ නිසි පිළියම් යොදවන්න සේනා සහිත තමන්ගේ දරුවන් 7 දෙනා රාජ්‍ය සභාවට පැමිණෙන වෙලාවේ මේ මහරජුරුව හිතනවා තමන්ගේ රජකම පැහැරගනීවි කියන සැකයෙන් එදා රාජ්‍ය සේවයට පැමිණි කුමාරවරුන් ගැන පිය රජතුමා මෙන්න මෙහෙම කියනවා පින්වතුනි මෙපාමන කලක් ගෙන දුන්නත් මට මීර මිනිසත් කමේ ගති තිබුණොත් අත නෑර
රජතෙම සිතයි සිතිවිල්ලක් අවිචාර රහසින් ගනිවිද මුන් රජ කම බාර කුමරුන් සාදෙන කැඳවා මහා නිරිඳු වෙත මහරජු කියයි කරුණාවක් නැතිව සිත තොප සත් දෙනා ගැන සැකයක් මතුව ඇත මේ නගරයෙන් දැන් පිටවිය යුතුව ඇත වැසුවා දෙනෙත සිත සැකයේ දුමාරය තොප සත් දෙනා ගැන සැක ඇත දිවාරය පින්වත් පදුම මගේ වැඩිමල් කුමාරය මින් පසු ඔබේ රාජ සම්පත් හමාරය එදා තම දරුවන් කෙරෙහි සැක ඇති කරගන්න පිය රජතුමා මේ විදිහට කියනවා වහාම මේ නගරයෙන් පිට වෙන්න ඕන මගේ ඇවෑමෙන් පසුව රජකමත් අනිත් වස්තුවත් බාර ගන්නටයි කියලා කීවත් බැරිය කියලා පිට වී යන්න රාජ්‍යයන් බැරි වුණා වෙනසක් කරලන්න සලමින් කඳුළු සන්තාපෙන් හඬමින් සූදානම් වුණා රජ සැප හැර යන්න සිටියත් පිය රාජුට අපාමන කුළුණු සිතින් සැක ඇති නිසා අප සත් දෙන ගැනම නිතින් අල්ලාගෙන ඔවුන් තම අඹුවන්ගේ අතින් යන්නට ගියෝ පිටවී රජ මැදුර වෙතින් බිරියන් හඬනවා බැහැ පිටවී යන්න එනමුදු රාජ අන බැහැ කඩ කරලන්න
රටවැසියන් හඬද්දී මේය සිතමින්න කුමරුන් සත් දෙනට විය පිට වියන්න මේ ආකාරයට රජතුමා අන පිළිගෙන එදා තමන්ගේ බිසෝවරුන් සමග මේ රාජකුමාරවරු සත් දෙනා රාජමාලිගාවෙන් පිට වී යනවා. රජමැදුරෙන් මහා මගටයි යන්නේ නොදානිමි කුමකට කොතැනද යන්නේ සතපුන් ගව්යොදුනෙන් පාසු වෙන්නේ මහවැලි කතරක් වෙත ලං වෙන්නේ ඒ මහා වැලි කතරෙහි ඇවිදිනවා ගෙන ආකන බොන දැනීම වෙනවා කුසගින්නත් දිය තිබහත් එනවා මිනිසත්කම යට වෙන්නට යනවා ඉවසීමේ කෙළවරටම යනවා සැනසීමට පිළිතුරු විමසනවා අයමලෝකති කාවත් වෙනවා මෙන්න මෙවන් තීරණයක් එනවා සිටියත් පෙර කාලෙක මල් මෙන් එකට පිපි පාරවී දැන් සිටිමු වැලි කතරකම හැපි බඩගිනි නිවාගන්නට කම් නොමැත කිපි එක එක බිරිය මාරමින් මස් කමුද අපි මේ අදහසට කොයි කවුරුත් තැන දෙනවා මිනිසුන් උවත් විටකදී තිරිසන් වෙනවා බඩගිනි රකුස් තෙම ගුණදම් වනසනවා බිරියන් මරා අමු අමුවෙම මස් කනවා
තමන්ගේ ආදරණීය භාර්යාවරුන් මේ විදිහට මරාගෙන මස් කාලා ජීවත් වෙන්නට පටන් ගත්තා. චුල්ලපදුම කුමාරයා තමන්ට ලැබෙන මස් කොටස් වලින් කොටස ඉතිරි කරගත්තා. 7 වෙනි දවස තමන්ගේ භාර්යාව මරන්නට සූදානම් වන විට චුල්ලපදුම කුමාරයා මෙන්න මෙහෙම කියනවා පින්වතුනි. සොහොයුරනේ මේ ටික ආහපල්ලා මේ දෙන මස් ටික අද කාපල්ලා මාදිගැසිය අදටත් බේරල්ලා හෙට දිනයේදී එහෙනම් මාරපල්ලා වැඩිමල් සොයුරුගේ බස් පිළිගන්නේ ඔහු දුන් මස් කොට සින්සැනසෙන්නේ හෙට දින ඇය මාර මුයි සිතමින්නේ අඳුර වැටුන පාසු නින්දට යන්නේ. තමන්ගේ සහෝදරයන් මේ විදිහට සතපවලා ඔවුන්ට නින්ද ගියාට පස්සේ තමන්ගේ භාර්යාව මරණයෙන් බේරාගෙන ඇය කෙරෙහි තියෙන අප්‍රමාණ වූ ආදරයෙන් පින්වතුනි එදා මම නැහැ කුමරිය ඔබ නම් මරන්න දෙන්නේ ඔබව රකිමි මා පනසේ එය දැනගන්නේ අනන්ත වූ ආදරයයි මේ මතු වෙන්නේ රාජකුමරිය බේරාගෙන අරගෙන යන්නේ ටික දුරක් කුමරියගේ අතල්වාගෙන දෙදෙනාම ගමන් කළා. ඊට පසුව ඇය චුල්ලපදුම කුමාරයාට මෙන්න මෙහෙම කියනවා පින්වතුනි පයින් යන්න බෑකී කල මුරගාලා පාරි දෙනවා ඇති ඇයි සෙනේ හස පාලා බෝසත් කුමරෝ ඇය කර මත හින්දුවාලා එයි ඉදිරියට බිසවගේ සිත තමන්ට පයින් යන්න බැරියයි කීවාම චුල්ලපදුම කුමාරයා කුමරිය මේ විදිහට කර උඩ තියාගෙන ගමන් කරනවා. පසුවදාට එළිය වැටිලා සැඩහිරු රැස් වැටුණු කුමාරිකාව ස්වාමීනි මට දිය තිබහයි කොහොම හරි වතුර ටිකක් හොයලා දෙන්න කියලා කියනවා. මේ මහා වාලුකා කාන්තාරේ වතුර හොයා ගන්න නැති බව දැන දැනත් කුමාරිකාව හඬන නිසා මහා වැලි කතර මැද කර හිඳුවන් යනවා දිය නැති බව කිවත් ඇය යලි
වැළපෙනවා දකුණුර හිසට තම අසීපත ලං වෙනවා උරහිස පලා රජ දේවිට ලේ දෙනවා නිමවන තුරු පිපාසය ඇයලේ බොනවා මහා කරුණා ගුණෙන් මේ හැම ඉවසනවා නිමවි වැලි කතර ගන්තෙරකට යනවා ඉදි කොට පැල්පතක් එහි ජීවත් වෙනවා එකාලෙහි ඒ ගඟ ඉස්මත්තේ එක රජ කෙනෙකුන් රාජ කරවන්නේ එරජුට වරදක් කළ මිනිසෙකුගේ අත්පා කැපුමට අනදුන්නේ අත්පා කපලා ඔරුවක තියලා ගඟ පහලට පා කරවන්නේ පදුම කුමරු වසනා පැල අසලිනි ඔහු මුරගාගෙන පාවෙන්නේ ඒ හඬ ඇහිලා ගඟ දෙසට දුවගෙන යන පදුම කුමාරයා අත්පා නැති කොටාව ගොඩට අරගෙන ඇවිල්ලා Tamanගේ පැල්පතේ තියාගෙන බේත් හේත් කරනවා කුමාරිකාව කුමරුට දොස් කියනවා කොහෙවත් යන කුණු ගොඩක් අරගෙන ආවයි කියලා දින කීපයකින් කොටා සුවපත් වෙනවා දේවියත් කොටාවත් පන්සලේ නවත්තලා පදුම කුමාරයා වනයේට යනවා පළවැල නෙලන්න මේ අතරේදී කොටාත් දේවියත් අතර සම්බන්ධකමක් ඇති වෙනවා එහි ප්‍රතිඵලයක් ලෙස මෙසේ කල් යන විට අකමැති වුණා පදුමට ඒ කොටුට පෙම් කොට සිතයි තම හිමි මරා දැමුමට පිපාසිත කතරෙක ලේදුන් පලා උරහිස වූනමුත් මදුවිත කිමද යාලි මේ වෙන්නේ වසවිස පළවැලත් අරගෙන එන විට ඇඳට නැගගෙන හොර ලෙඩක් අරගෙන නිදා සිටියා වකුටු වීගෙන කුමරුන් ආහනවා ඇයි ඔබ නිදියන්නේ අසනීපයක් දැයි සොඳුරිය පවසන්නේ හත් නටවරක් ඇසුවම පිළිතුරු දෙන්නේ කුමරුන් රවටවන්නයි ඇය සැරසෙන්නේ
පළවැල නෙලාගෙන එන වෙලාවේ බොරු ලඩක් අරගෙන නිදාගෙන ඉන්න කුමාරියගෙන් අහනවා ඇයි මේ නිදාගෙන ඉන්නේ කියලා. ඇහුවම ඇය කියනවා ඔබත් මමත් වැලි කතරේ එන විට අර ඈත පේන පර්වතයේ ඉන්න දෙවියන්ට මම බාරයක් වුණා. අපි දෙන්නව රැකලා දෙන්න කියලා. ඒ බාරේ ඔප්පු කරන්න බැරි වුණ නිසා ඒ දෙවියෝ මාව සිහිනෙන් බය කරනවා. අනේ ස්වාමීනි අපි ඒ බාරේ පොද දෙන්න යමු කියලා ඇය කියනවා. ඇයගේ කීම පිළිගෙන පූජාරගෙන ඒ මහා පර්වතය වෙත ඇදුනා දෙදෙන. ඒ පිළිබඳව කිසිවක් හසරක් නොදැන කුමරාත තිබුණි පූජාවන් පිදෙන. නැග පර්වතය මුදුනට දෙවි පුදන්නට සරසුන වේලේ විය මේ ලෙස කියන්නට අවසියහි මී සාඳුනි ඔබේ පාවඳින්නට කුමරා ඉඩ ලබා දුනි එය කරන්නට. ඇය බෝසතුන්ගේ ඒ අවසරය බලා කැරකී වටේ රජ කුමරුට සිනහා වෙලා හත්වැනි වටේ කුමරුගේ පිටි පසට වෙලා එක පාරටම ගල පල්ලට තල්ලු කළා. නොසිතුව දෙයක් බෝසතුනට සිදු වෙනවා. ගල් පර්වතෙන් පහළට පෙරලී යනවා. සිදු වූ දෙය දරාගන්නත් බැරි වෙනවා. දිඹුල් ගසක් උඩ ඇවිදින් නවතිනවා. පෙර මරණයෙන් කුමරිය බේරාගන්නේ උරහිස පලා ඇයටම නොවැළේ දුන්නේ. මොන හිතකින්ද මේවැනි දෑ කරලන්නේ. මෙය ඉරණමද ලොව බෝසත් වරයින්නේ. අනන්ත
අනන්ත වූ සෙනෙහසින් ප්‍රේමයෙන් තමන්ගේ භාර්යාවගේ ජීවිතය ආරක්ෂා කළත් කුරිර වූ අදහස් ඇති මේ පෞකාර රාජකුමාරිකාව එදා චුල්ලපදුම කුමාරයාව ගල පල්ලට තල්ලු කරලා ඔහු මැරෙන්නට ඇති කියලා හිතාගෙන අතපය නැති කොටත් එක්ක සන්තෝෂයෙන් ඉන්න ආපසු එනවා. පදුම කුමාරයා දිඹුල් ගහ උඩට වෙලා සිදුවෙන දේ එකින් එක කල්පනා කරනවා. ගස ලොකු නිසා බැරි විය ඉන් බසින්නට කිසිවෙකු සිටියේ නැත මේ දුක කියන්නට. වියසත් දිනක් දිඹුලේ ගෙඩි බුදින්නට ගොයෙක් පැමිණියා හිමි බස්වන්නට. බෝසතුන් රැඳලා හිටිය ගහට හැමදාම විශාල තලගොයෙක් එනවා දිඹුල් ගෙඩි කන්න. එක් දින කීපයක්ම මෙහෙම මේ ගහේ ඉන්න කුමාරයාව දැකලා විස්තර අහනවා. මොකද මෙතන කරන්නේ කියලා චුල්ලපදුම කුමාරයා සියලු විස්තර තලගොයාට කියනවා. හොඳයි, ඔබ බය වෙන්න එපා, මම ඔබ බස්සවන්නම්. මගේ පිට උඩට නැගලා හයියෙන් අල්ලගෙන ඉන්න කියලා කුමාරයා පිට උඩ තියාගෙන පින්වතුනි අපේ බෝසතුන් වහන්සේව එදා බස්ස වෙනවා. ගොයාට තුති පුදලා ඔහු යන්නේ නැවතත් තම රාජයට ලං වෙන්නේ. එකලම පිය රාජු පරලොව යන්නේ පදුම කුමරෝ යාලි රජපත් වන්නේ. දවසට සලක්ෂය වියදම් කරමින්නේ හැම විට දන් දෙන්න දන් සැල් කරවන්නේ. එකල බිසව් කොටු කරපින් නාගන්නේ නුවරට වැදී එහි සිඟමන් ඉල්ලන්නේ. ඇතු පිට නැගී රජු දන්සැල වෙත එනවා. දන්දී දන්සැලෙන් පිට වීලා යනවා. කොටු හා කුමරි ඇස් දෙකටම හමු වෙනවා. හඳුනාගෙන ඔවුන් අසලට කැඳවනවා. කොටු බිම තබව මේ තොප කවුරුද ඇසුවා. ආදරණීය මගේ හිමි සඳ බව කීවා. ඔය ඇත්තමද තොප පවසන්නේ ඇසුවා. සත්තයි රජතුමනි ඔහු සත්තයි කීවා. චුල්ලපදුම කුමාරයාට මේ විදිහට බොරු කියන දේවිය ගැන හොඳටම තරහ ගියා. රාජ්‍යයට ආව දවසේත් ඇමතිවරුන්ට මේ සියලු දේවල් කියලායි තිබුණේ. ඇත්ත හෙළි වුණාට පස්සේ කුමාරිකාවට කරන්න දෙයක් නැතිව ගියා. රජතුමා ඇමතිවරුන්ට කතා කරලා මෙන්න මෙහෙම කියනවා පින්වතුනි. මේ කොටු පැස කළා හිස මත බැඳ පල්ලා. කල වරදට සුදුසු දඬුවම් දීපල්ලා.
මුළු නගරෙටම මෙය පරසිඳු කරපල්ලා මේ නගරයෙන් මුං පිටුහල් කරපල්ලා වරදිනි තමා කල මේ දුක ඇතිවන්නේ රජ කුමරියකි මේ මහමග බැස යන්නේ නැති හින්දාම පති ගුණ දම් සලකන්නේ ජීවිත වෙනස් වෙන හැටි ලොව මිනිසුන්නේ මිහිරිය පව්කම් කරන කලට අමිහිරි වේමයි පල දෙන කලට වරදට කිම පාල හදවත රවටා පවට වඩා තැන දිය යුතු පිනටා මේ ආකාරයට එදා චුල්ලපදුම රාජකුමාරිය තමන්ගේ වැරදිවලට දඬුවම් විඳිනවා ජීවිතේ රාජ සම්පත් ලබන්නට තිබියදී මෙසේ කිසිවක් නොමැතිව මහමකට බසින්න වූයේත් දුක් වෙන්නට වූයේත් ඇයිදයි මොහොතක් ඔබ සිතා බලන්න දුකකින් ලැබෙන මිනිසත්කම රැක ගන්න යහමාවතක අවැසිය එය ගෙන යන්න වරදේ මුල රසය අගතිත්පය යන්න වරදට කලින් කොයි කවුරුත් සලකන්න නිබාඳව ගුණදම් ලොව සුරැකේවා පිනට මිසක් පාවකට නොමයේවා ඔබට සවන් දුන් මෙපැතුම වේවා නිවන් පුරේ දොර කවුරු ඇරේවා නිවන් පුරේ දොර කවුළු ඇරේවා නිවන් පුරේ